ගුරුගෙදර පාඩම් කියල දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක ආචාර්ය සුදත් දෙව්ගුආරච්චි මහතා සමග අපි විද්‍යාව ඉගෙන ගනිමු. ආදරණීය දුවේ පුතේ, අදත් අපි සුපුරුදු දවසේ සුපුරුදු වෙලාවට මේ මුණ ගැහෙන්නේ සිත FM ගුරුගෙදර විද්‍යා පාඩමත් එක්ක. අද අපි කතා කරන්නේ 10 ශ්‍රේණිය 7 වෙනි ඒකකය මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණය කියන රසායන විද්‍යාව පාඩම සම්බන්ධයෙන්. අදත් අපි උත්සාහ කරනවා පෞද්ගලික සතිවල වගේ මේ පාඩමට අදාළ දුරපුතාලා මතක් කරගන්න ඕනි කාරණා ටික ගැන සරලව පැහැදිලි කරගෙන යන්න. මූලද්‍රව්‍ය සංයෝග ප්‍රමාණය කියන පාඩමේ අපිට මුලින්ම කතා කරන්න හම්බෙන වචනයක් තියෙනවා, අර්ථ දැක්වීමක් තියෙනවා, සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මේකද අපි ඉස්සෙල්ලාම කතා කරන ස්කන්ධ ඒකකය. දුරපුතාලා දන්නවා විවිධ වූ පදාර්ථවල ස්කන්ධයේ මනින්න ඒකට ගැළපෙන ස්කන්ධයක් පාවිච්චි කරනවා. විවිධ වූ පදාර්ථවල ස්කන්ධයේ මනින්න ඒකට ගැළපෙන ස්කන්ධයක් පාවිච්චි කරනවා. අන්න ඒකට තමයි ස්කන්ධ ඒකකය කියලා අපි කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් නැවක ස්කන්ධයේ මනිනකොට ස්කන්ධ ඒකකය කියලා අපි කියන ටොන්. මෝටර රථයක ස්කන්ධයේ මනිනකොට ස්කන්ධ ඒකකය අපි ගන්නවා කිලෝග්‍රෑම්. කිරි පැකට්ටුවක ස්කන්ධයේ මනිද්දී ස්කන්ධ ඒකක විදිහට අපි ගන්නේ ග්‍රෑම්. හැබැයි බෙහෙත් පෙත්තක ස්කන්ධයේ මනිද්දී අපි ස්කන්ධ ඒකක විදිහට ගන්නේ මිලිග්‍රෑම්. දැන් දුවලපතාලට තේරෙනවා නැවක ස්කන්ධයේ මිලිග්‍රෑම් වලින් කිව්වොත් කියන්න පුළුවන්. හැබැයි ඒක භාවිතයට අසීරු ඉතා විශාල ඉලක්කමක්. ඒ වගේම බෙහෙත් පෙත්තක ස්කන්ධය ටොන් වලින් කියන්න පුළුවන් කිව්වොත් ඒක භාවිතයට ඉතා අසීරු ඉතා කුඩා ඉලක්කමක්. ඉතා කුඩා අගයක්. ඒ නිසා අපි ස්කන්ධය මනිනකොට ඒ ස්කන්ධයේ මැනිය යුතු පදාර්ථය ගැන බලලා ඒ පදාර්ථයට ගැළපෙන විදිහේ ස්කන්ධ ඒකකයක් තෝරගන්නවා. අන්න ඒ විදිහට තමයි පරමාණු වල ස්කන්ධය මනින්නත් ස්කන්ධ ඒකක තේරුවේ. දැන් අපි දන්නවා පරමාණු කිසිවක් අතට අහුවෙන්නේ නැහැ, ඇහැට පේන්නේ නැහැ, ආලෝක අන්වීක්ෂයෙන් තියා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන්වත් පේන්නේ නැහැ. එහෙනම් පරමාණුව බලන්න වෙන්නේ පරිලෝක නුමං අන්වීක්ෂයෙන්. එතකොට පරමාණු ඉතා කුඩා ස්කන්ධයක් නිසා, ඉතා කුඩා අංශුවක් නිසා පරමාණු ස්කන්ධයේ මනිද්දී ඊට ගැළපෙන ඉතා කුඩා ස්කන්ධයක් පාවිච්චි කළ යුතු වෙනවා. පරමාණු වල ස්කන්ධය ග්‍රෑම් වලින් තියා ඇටෝග්‍රෑම් වලින් මනින්නත් බෑ. ඇටෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 10-18ක් විතර. හැබැයි ඇටෝග්‍රෑම් වලින් පවා පරමාණු ස්කන්ධය මනින්න බෑ. දැන් අපි ගත්තොත් එහෙම ග්‍රෑම් වලින් පරමාණු ස්කන්ධය මනිනවා කියලා හිතුවොත් අපි එහෙම වුණොත් අපිට තියෙන සැහැල්ලුම් පරමාණු හයිඩ්‍රජන් නේ. හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය එන්නේ ග්‍රෑම් වලින් නම් 1.674 වැඩි කිරීම 10^24ක්. මේ 10^24 කියන සංඛ්‍යාව අපි දීර්ඝාකාරයෙන් ලිව්වොත් එහෙම 0.0 කියලා ලියලා 0.23ක් ලිව්වට පස්සේ තමයි 1.674 ග්‍රෑම් කියලා ඉලක්කමක් එන්නේ. ඒ කියන්නේ 0.0 කියලා ලියලා 0.27කින් තමයි ඉලක්කමක් හම්බෙන්නේ. 0.24කින් තමයි ඉලක්කමක් හම්බෙන්නේ. ඒතර දුරපතල තේරුම් ගන්න ග්‍රෑම් වලින් පරමාණු ස්කන්ධය මනින්න අසීරුයි කියන එක. ඒ කියන්නේ පරමාණු ස්කන්ධයේ මනින්න ස්කන්ධ ඒකකය ග්‍රෑම් නෙමෙයි කියන එක. පරමාණු ස්කන්ධ ඒකකයේ මනින්න විවිධ කාලවල විද්‍යාඥයෝ විවිධ ඒකක පාවිච්චි කරනවා. මුල්ම කාලේ සැහැල්ලුම් පරමාණු හයිඩ්‍රජන් නිසා හයිඩ්‍රජන් පරමාණුවක ස්කන්ධ එකයි කියලා අරගෙන අනෙක් පරමාණු ඒ වගේ කී ගුණයක්ද කියලා බලන එක තමයි පාවිච්චි කරපු ක්‍රමය වෙන්නේ. ඒ අනුව හයිඩ්‍රජන් තමයි ස්කන්ධ ඒකකය. හයිඩ්‍රජන්ගේ ස්කන්ධය එකයි, අනෙක් පරමාණු එමෙන් කී ගුණයක්ද කියලා බැලුවා. නමුත් කාලයක් යනකොට තේරුණා මේකට හයිඩ්‍රජන්ට වඩා හොඳයි කාබන්. ඒකට විවිධ හේතු තිබ්බා. ලෝකේ වැඩිපුරම සංයෝග තියෙන කාබනික සංයෝග. වැඩිම පදාර්ථ ප්‍රමාණයක හම්බෙන්නේ කාබන්. ඒ නිසා කාබන් පරමාණුව ස්කන්ධ ඒකකයේ විදිහට පාවිච්චි කිරීම සුදුසුයි කියලා පස්සේ කාලෙක විද්‍යාඥයන්ට තේරුණා. මෙතෙන්දී ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි කාබන් කියන්නේ කුඩාම පරමාණුව නෙමෙයි. අනිත් එක තමයි කාබන් ආකාර තුනකට ඉන්නවා. අපි පහුගිය සතියේ කතා කරා කාබන්ගේ සමස්ථානික තුනක් තියෙනවා. ඒතර මේ ප්‍රශ්න දෙකට මේගොල්ලෝ උත්තර යෝජනා කළා. එකක් තමයි කාබන් කුඩාම පරමාණුව නෙමෙයි නිසා කාබන්ට සාපේක්ෂව අනිත් පරමාණු වල ස්කන්ධය මනිද්දී හයිඩ්‍රජන්ට සාපේක්ෂව මැන්න වගේ
හයිඩ්‍රජන් කියන්නේ එකයි එහෙනම් අනිත් පරමාණු ඒ වගේ කී ගුණයක්ද කියලා ගත්තේ නැහැ. හයිඩ්‍රජන් එකයි කියලා ගත්තේ කාබන් උනා 12 ගුණයක්. හයිඩ්‍රජන් වගේ කාබන් 12 ගුණයක්. එහෙනම් කාබන් ගත්තේ 12 කියලාමයි. කාබන්ගේ ස්කන්ධය එකයි කියලා ගත්තේ නැහැ. කාබන්ගේ ස්කන්ධය 12යි කියලා අරගෙන මේ කාබන් පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එක වගේ අනෙක් පරමාණු කී ගුණයක්ද කියලා බලන එක තමයි වර්තමානයේ දක්වා පරමාණු ස්කන්ධය මැනීමට භාවිතා කරන ස්කන්ධ ඒකකය. හයිඩ්‍රජන් පාවිච්චි කරද්දී හයිඩ්‍රජන්ගේ ස්කන්ධය එකයි කියලා අරගත්තා. අනෙක් පරමාණු ඒ වගේ කී ගුණයක්ද කියලා ගත්තා. එහෙම ගනිද්දී හයිඩ්‍රජන් එකයි නම් කාබන් 12යි කියලා ආවා. හැබැයි කාබන් පරමාණු ගනිද්දී ස්කන්ධ ඒකකයේ විදිහට කාබන් එකයි කියලා ගත්තේ නැහැ. කාබන් ගත්තේ 12යි කියලා. කාබන්ගේ පරමාණු ස්කන්ධය 12යි කියලා අරගෙන කාබන්ගේ පරමාණුවෙන් 12න් එකෙන් අනික් පරමාණු කී ගුණයක් වෙනවද කියලා බලන එක තමයි මේගොල්ලෝ පරමාණු වල ස්කන්ධය මනින්න පාවිච්චි කරන්න පටන් ගත්තේ. ඒක අදටත් පාවිච්චි වෙන්නේ ඒක. ඒත් එක්කම මම තව ප්‍රශ්නයක් කියවනේ. ඒ තමයි කාබන්ට සමස්ථානික තුනක් තියෙනවා කිව්වනේ. ඒ තමයි කාබන් 12, කාබන් 13, කාබන් 14. මේකෙන් සුලභම සමස්ථානිකයේ කාබන් 12 නිසා සාපේක්ෂ පරමාණු ස්කන්ධය මැනීමේදී පරමාණු ස්කන්ධ ඒකකයේ විදිහට පාවිච්චි කරන්නේ කාබන් 12 කියන සමස්ථානික පරමාණුවෙන් 12න් එකක ස්කන්ධය. ඒ අනුව පරමාණු ස්කන්ධය මැනීමට සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන අදහසයි පාවිච්චි කරන්නේ. ඒකෙදී වර්තමානයේ පාවිච්චි කරන්නේ කාබන් 12 පරමාණුවේ 12න් එකක් මෙන් අනෙක් පරමාණු කී ගුණයක්ද? යම් පරමාණුක ස්කන්ධය කාබන් 12 සමස්ථානික පරමාණුක ස්කන්ධයෙන් 12න් එක මෙන් කී ගුණයක්ද කියන එක තමයි අද වර්තමානයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න පාවිච්චි කරන්නේ. ඇත්තටම කාබන් පරමාණුක ස්කන්ධයෙන් 12න් එක කියන්නේ වෙන විදිහකින් කියනවා නම් හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධයම තමයි. හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධයේ ග්‍රෑම් වලින් එනවනේ 1.6යි 7යි 4 1023ක්. කාබන් පරමාණුක ස්කන්ධයේ ග්‍රෑම් වලින් එනවා 1.9යි 9යි 3 1023ක්. හයිඩ්‍රජන් ගෙන්නේ 1.6යි 7යි 4 1024ක්. කාබන්ගේ පරමාණුක ස්කන්ධය එන්නේ 1.9යි 9යි 3 1023ක්. ඒතර කාබන්ගේ පරමාණුක ස්කන්ධය කියන්නේ 1.9යි 9යි 3 1023 12න් බෙදුවොත් බෙදලා බලන දොළපතාලා එන්නේ හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධයමයි. ඒ කියන්නේ 1.6යි 7යි 4 1024මයි. එහෙනම් අද වර්තමානයේ පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට කාබන්ගේ පරමාණුව ගන්නේ කාබන් 12 කියන සමස්ථානිකේ 12න් එක වගේ කී ගුණයක්ද කියන පදනම උඩ. ඒ අනුව එක එක පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ තියෙනවා. ෆ්ලෝරින් 19යි, නියෝන් 20යි, සෝඩියම් 23යි, මැග්නීසියම් 24යි ආදී වශයෙන් මේවා සාමාන්‍යයෙන් අපි කටපාඩම් කරන්න ඕනේ නැහැ. ගණනය කිරීම වලදී අපිට පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් අවශ්‍ය තැන්වලදී ලබා දෙනවා. අපි පොඩි විරාමයක් අරගෙන ඊළඟට සාකච්ඡා කරනවා සාපේක්ෂ අණුක ස්කන්ධය ගැන. පරමාණු එකතු වෙලා අණු හැදෙනවා. අණු වල ස්කන්ධය හොයන්නේ කොහොමද කියන කාරණය ගැන අපි ඊළඟ මොහොතේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක ආචාර්ය සුදත් දේව්ගුආරච්චි මහතා සමග අපි විද්‍යාව ඉගෙන ගනිමු. දුවේ පුතේ, අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ සිත FM ගුරුගෙදර විද්‍යා පාඩමත් එක්ක. අද අපි කතා කරමින් ඉන්නේ 10 ශ්‍රේණිය 7 වෙනි ඒකකය මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණය ගැන. අපි විරාමයට කලින් කතා කරමින් හිටියේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. පරමාණු වල ස්කන්ධය මනින්නේ කොහොමද? අපි කිව්වා පරමාණු ඇහැට පේන්නේ නැහැ, අතට අහු වෙන්නේ නැහැ. ඒ නිසා පරමාණු වල ස්කන්ධය මනිද්දී ග්‍රෑම් කිලෝග්‍රෑම් වගේ එකක පාවිච්චි කිරීම හරිම අසීරුයි. ඒ හින්දා පරමාණු වල ස්කන්ධය මනින්න පාවිච්චි කරන්නේ තව පරමාණුවක්, එහෙම නැත්නම් පරමාණුවකින් කොටසක්. මුල් කාලේ පාවිච්චි කළේ හයිඩ්‍රජන් පරමාණුව. වර්තමානයේ පාවිච්චි කරන්නේ කාබන් 12 කියන සමස්ථානික පරමාණුවෙන් 12න් එක ස්කන්ධ ඒකකයේ විදියට අරගෙන
අනෙක් පරමාණු එමෙන් කී ගුණයක්ද කියලා බලන එක. අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගැන. පරමාණු දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකතු වෙලා හැදිච්ච ව්‍යුහයට අපි කියන්නේ අණුවක් කියලා. අණු ආකාර දෙකක් තියෙනවා දුවේ පුතේ. මූලද්‍රව්‍ය අණු සහ සංයෝග අණු. මූලද්‍රව්‍ය අණුවක් කියලා අපි හඳුන්වන්නේ එකම වර්ගයේ පරමාණු දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකතු වෙලා හැදිච්ච අණු වලට තමයි අපි මූලද්‍රව්‍ය අණු කියලා කියන්නේ. H2, N2, O2, O3, F2, Cl2 වගේ එකම වර්ගයේ පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් එකතු වෙනවා නම් අපි කියන්නේ ඒවට මූලද්‍රව්‍ය අණු. එකිනෙකට වෙනස් පරමාණු දෙකක් හරි ඊට වඩා වැඩි ගණනක් හරි එකතු වුණා නම් ඒ හැදිච්ච අණු වලට අපි කියන්නේ සංයෝග අණු. H2O, CO2, CH4, NH3 එහෙම නැත්නම් ග්ලූකෝස් ඒ කියන්නේ C6H12O6 වගේ වට අපි කියන්නේ සංයෝග අණු. මෙන්න මේ අණු වල ස්කන්ධයේ මැනීමත් පරමාණු වල ස්කන්ධයේ මැනීම වගේම තමයි අපිට මේ සඳහා පාවිච්චි කරන්න බෑ ග්‍රෑම් කිලෝග්‍රෑම් වගේ එකක. අපි ඒ නිසා මේකටත් පාවිච්චි කරන්නේ අර කලින් පාවිච්චි කරා වගේම කාබන් 12 කියන සමස්ථානිකේ 12න් එක වගේ යම් අණුවක ස්කන්ධය කී ගුණයක්ද? කාබන් 12 සමස්ථානික පරමාණුවේ 12න් එක වගේ අනෙක් පරමාණු කී ගුණයක්ද කියන එක තමයි අපි අණු වල ස්කන්ධය මැනීමටත් පාවිච්චි කරන්නේ. ඒ හින්දා අපි ඒකට කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය. ඒතර සාපේක්ෂ අණුක ස්කන්ධය හොයනකොට අපි ලේසිම ක්‍රමයක් විදිහට පාවිච්චි කරන්නේ සූත්‍ර ස්කන්ධය. දුලබතල දන්නවා මම කලින් කිව්වා වගේ පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් අපි කටපාඩම් කරගත යුතු නැහැ. පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් අපිට විභාගවලදී ලැබෙනවා. අපිට ලැබෙනවා හයිඩ්‍රජන් කියන්නේ එකයි. ඒතර හයිඩ්‍රජන් එකයි කියලා කියන්නේ හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය කාබන් 12 සමස්ථානික පරමාණුවේ ස්කන්ධේ 12න් එක වගේ එක ගුණයක්. ඔක්සිජන් 16යි කියන. ඔක්සිජන් 16යි කියන්නේ ඔක්සිජන් පරමාණුක ස්කන්ධය කාබන් 12 සමස්ථානික පරමාණුක ස්කන්ධයෙන් 12න් එක වගේ 16 ගුණයක්. අපි කියන නයිට්‍රජන් 14යි. නයිට්‍රජන් 14යි කියන්නේ නයිට්‍රජන් පරමාණුක ස්කන්ධය කාබන් 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එක වගේ 14 ගුණයක්. මේ විදියට අපිට එක එක පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් ලබා දුන්නට පස්සේ අපිට පුළුවන් ඒක පාවිච්චි කරලා පරමාණු එකතු වීමෙන් හැදිච්ච අණු වල සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා H2 කියන අණුව හැදෙනවා. ඒතර හයිඩ්‍රජන් පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකයි නම් හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා හැදිච්ච හයිඩ්‍රජන් අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය දෙකක් වෙන්න ඕනේ. නයිට්‍රජන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 14යිනේ. ඒ කියන්නේ නයිට්‍රජන් පරමාණුවක් කාබන් 12 සමස්ථානික පරමාණුවේ 12න් එක වගේ 14 ගුණයක්. එතකොට නයිට්‍රජන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 14 නිසා නයිට්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා හැදිච්ච N2 කියන අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය 14ව දෙකක් ඒ කියන්නේ 28ක්. ඔය විදිහටම ඔක්සිජන් පරමාණුක ස්කන්ධය කාබන් 12 සමස්ථානික පරමාණුක ස්කන්ධයෙන් 12න් එක වගේ 16ක්. ඒ කියන්නේ ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16ක්. ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වෙලා හැදිච්ච O2 කියන අණුවේ ඔක්සිජන් දෙකක් ඉන්න හින්දා O2 කියන අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය එන්නේ 16ව දෙකක් ඒ කියන්නේ 32ක්. ජල අණුව අපි ගත්තොත් ජලයේ සූත්‍රය H2O හැදෙද්දි H2O හයිඩ්‍රජන් පරමාණු දෙකකුත් ඔක්සිජන් පරමාණුකුත් තියෙනවා. එතකොට හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවානේ. හයිඩ්‍රජන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකයිනේ. එතකොට හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා කියන්නේ එකේව දෙකක්. ඒ කියන්නේ දෙකක් තියෙනවා. ඒත් එක්ක ඔක්සිජන් පරමාණුවක් තියෙනවා. ඔක්සිජන් පරමාණුවගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. එතකොට මුළු ජල අණුව ඇතුලේ හයිඩ්‍රජන් පරමාණු දෙකකුයි ඔක්සිජන් පරමාණුකුයි තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු දෙකක් කියන්නේ එකේව දෙකක්. ඔක්සිජන් පරමාණුවක් කියන්නේ 16ක්. ඔක්කොම එකතු වුණාම 18ක්.
ඒ කියන්නේ ජල අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය අපිට 18ක් කියලා ගන්න පුළුවන්. ඒ වගේම අපි හිතමු කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ CO2 සීත් එක්ක පරමාණු දෙකක් ඉන්නවා. C කියන්නේ කාබන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12 බව අපි දන්නවා. CO2 O දෙකක් ඉන්නවා. එක ඔක්සිජන් පරමාණුවක් කාබන් පරමාණුවෙන් 12න් එක වගේ 16 ගුණයක්. ඒ කියන්නේ ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. CO2 කාබන් ඩයොක්සයිඩ් අණුවේ C එකකුත් O දෙකකුත් තියෙනවා. C එක කියන්නේ 12යි. O දෙක කියන්නේ 16 දෙකක්. 16 දෙකක් කියන්නේ 32යි. 32යි කාබන් 12 එකතු වුනහම උත්තරේ 44යි. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය අපිට ලැබෙනවා 44ක් කියලා. ওই විදිහට අපි බැලුවොත් එහෙම ග්ලූකෝස් කියන්නේ අපි කියනවා C6යි H12යි O6. ග්ලූකෝස් අණුව තුල තියෙනවා කාබන් පරමාණු 6ක්. අපි කලින් දවසක කියපු රිජිෆෝම් බෝල ආකෘතියෙන් ග්ලූකෝස් අණුව ඔයගොල්ලෝ හිතේ හදාගත්තොත් ග්ලූකෝස් අණුවේ තියෙනවා කාබන් පරමාණු 6ක්, හයිඩ්‍රජන් පරමාණු 12ක් සහ ඔක්සිජන් පරමාණු 6ක්. අපි කියනවා C6H12O6 කියලා. තර කාබන් පරමාණු 6ක් තියෙනවනේ. එක කාබන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යිනේ. තර කාබන් පරමාණු 6ක් තියෙන හින්දා එතන තියෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධ 12 වරක් 6. 12 වරක් 6 තියෙනවා. ඒ වගේම ග්ලූකෝස් අණුවක තියෙන හයිඩ්‍රජන් 12ක්. ඒතර හයිඩ්‍රජන් 12 කියන්නේ එක හයිඩ්‍රජන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි. හයිඩ්‍රජන් 12ක් තියෙනවා කියන්නේ එතන තියෙනවා 1 වරක් 12. අතන තියෙනවා 6 වරක් 12, මෙතන තියෙනවා 1 වරක් 12. ඔක්සිජන් 6ක් තියෙනවනේ ග්ලූකෝස් අණුවේ. ඒතර ඔක්සිජන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යිනේ. ඒතර ඔක්සිජන් 6ක් තියෙනවා කියන්නේ එතන තියෙනවා 16ව 6ක්. ඒතර මුළු ග්ලූකෝස් අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය කාබන් 6 ඒ කියන්නේ 12 වරක් 6, හයිඩ්‍රජන් 12ක් ඒ කියන්නේ 12 වරක් 1, ඒ වගේම ඔක්සිජන් 16ක් ඒ කියන්නේ 16ව 6ක්. ඔක්සිජන් 6ක් තියෙනවනේ ඒ කියන්නේ 16ව 6ක්. මේ ටික ඔක්කොම එකතු කරාම ග්ලූකෝස් අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය අපිට ලැබෙනවා 180ක් කියලා. ඒතර මෙන්න මේ විදිහට දුවේ පුතේ යම් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපි දන්නවනම් අපිට පුළුවන් ඒ පරමාණු එකතු වෙලා හැදෙන අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න. මේ හොයන්න පාවිච්චි කරපු ක්‍රමයට අපි කියන්නේ සූත්‍ර ස්කන්ධය කියලා. සූත්‍ර ස්කන්ධය පාවිච්චි කරලා අපිට පුළුවන් ඕනම පරමාණු ගානක් එකතු වෙලා හැදිච්ච අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගන්න. අපි මෙතේ කතාව ඇතුලේ කතා කරා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සහ සාපේක්ෂ අණුක ස්කන්ධය. අපි මෙන්න මේ දැනුමත් අරගෙන ඉස්සරහට යමු ඊළඟ විරාමයෙන් පස්සේ. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක ආචාර්ය සුදත් දේව්ගුආරච්චි මහතා සමග අපි විද්‍යාව ඉගෙන ගනිමු. දුවේ පුතේ අපි අද කතා කරමින් ඉන්නේ 10 ශ්‍රේණියේ විද්‍යාව 7 වෙනි පාඩම 7 වෙනි ඒකකය මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණය ගැන. අපි කලින් අවස්ථා දෙකේදී සාකච්ඡා කළා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සහ සාපේක්ෂ අණුක ස්කන්ධය ගැන. මේ පාඩමේදී අපිට හම්බෙන ජනප්‍රිය වචනයක් තියෙනවා දුලපතාල මතක ඇති ඇවගාඩ්‍රෝ නියතය. ඒ වගේම මෞලය සහ මෞලික ස්කන්ධය. මම මේ කාරණා කීපෙම එකට සාකච්ඡා කරන් යන්නම්. මේ මෞලය කියන කාරණයත් එක්ක අපිට පොඩි බයක් තියෙනවා. ඒක මට තේරෙන්නේ නැහැ ඇයි කියලා. මේ මෞලය කියන සංකල්පය ගැන පොඩි බයක් අපිට තියෙනවා. මෞලික කියන සංකල්පය දුවේ පුතේ හරිම සරල සංකල්පයක්. දැන් ඔයගොල්ලෝ දන්නවා දුසිම කියන සංකල්පය. අපි කියනවා දුසිමක් කියන්නේ 12කට. ශතකය කියන සංකල්පය අපි දන්නවා. ශතකයක් කියන්නේ 100කට. සහස්‍රය කියලා සංකල්පයක් මේ මෑත ගහනවා. සහස්‍රය කියන්නේ 1000කට. එතකොට දුසිමක් කියන්නේ 12ක් නම් දුසින් 3ක් කියන්නේ 12ව 3ක්. දුසින් භාගයක් කියන්නේ 12න් භාගයක්. ශතකයක් කියන්නේ 100 නිසා ශතක දෙකක් කියන්නේ 200ක්. නැත්නම් 100ව දෙකක්. අර්ධ ශතකයක් කියන්නේ ශතකයකින් භාගයක් 100කින් භාගයක්. මෙන්න මේ වගේම අදහසක් තමයි මෞලය කියන්නේ.
වෙනසකට තියෙන්නේ ශතකය කියන එක දුසිම කියන එක සහස්‍රය කියන එක සංඛ්‍යාත්මක වටිනාකමක් තියෙන අදහසක් විතරයි. දුසිම කියන එකට තියෙන සංඛ්‍යාත්මක අදහසක් 12. ශතකයට තියෙන සංඛ්‍යාත්මක අදහසක් 100. සහස්‍රයට තියෙන සංඛ්‍යාත්මක අදහසක් 1000. මේ මෞලය කියන එකට දුවේ පුතේ සංඛ්‍යාත්මක අදහසකුත් තියෙනවා ස්කන්ධමය අදහසකුත් තියෙනවා. මෙන්න මේක තේරුම් අරගෙන මේ දෙක සම්බන්ධ කරගන්න. දැන් දුසිමක් කියන්නේ 12ක්. ඒක සංඛ්‍යාවක්. ඒක ඉලක්කමක් විතරයි. හැබැයි මෞලයක් කිව්වහම මේකට තියෙනවා සංඛ්‍යාවක්. අපි අර කලින් කිව්වේ ඇවගාඩ්‍රෝ නියතය කියලා. ඇවගාඩ්‍රෝ නියතයට තියෙන සංඛ්‍යාව තමයි 6.0222 මේක ලොකු ඉලක්කමක්. ඕනම වර්ගයකින් අංශු 6.0222 ගත්තොත් අන්න ඒක මෞලයක්. ඕනම වර්ගයකින් අංශු 12ක් ගත්තොත් ඒක දුසිමක්නේ. ඕනම ද්‍රව්‍යයකින් 100ක් ගත්තොත් ඒක ශතකයක්නේ. ඒ වගේ අංශු 6.0222 ගත්තොත් ඒක මෞලයක්. ඉස්සලා මෞලයේ තියෙන සංඛ්‍යාත්මක අගය තේරුම් ගන්න. දැන් දුසිමකට තියෙන්නේ සංඛ්‍යාත්මක අදහසක් විතරයි. දුසිමකට වෙන අදහසක් නැහැ. ශතකයකට තියෙන සංඛ්‍යාත්මක අදහසක් විතරයි 100. හැබැයි මෞලය ගැන මම කියමින් ඉන්නේ මෞලයකට සංඛ්‍යාත්මක අදහසකුත් තියෙනවා ස්කන්ධමය අදහසකුත් තියෙනවා. පුතාලා මේ දෙක තේරුම් ගන්න පස්සේ මේ දෙක ගලප ගන්නයි ඕනේ. මෞලයට තියෙන සංඛ්‍යාත්මක අදහස තමයි දුසිමක් කියන්නේ 12ක් වගේ ශතකයක් කියන්නේ 100ක් වගේ මෞලයක් කියන්නේ අංශු 6.0222 නැත්නම් ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. අපි හිතමු හයිඩ්‍රජන් පරමාණු මම ඊට කලින් සතියක ඔයගලන්ට මතක් කරා අපි පරමාණු වලට ආකෘතියක් හදාගමු. අපි හිතමු පරමාණුවක් කියන්නේ ඇහැට පේන රිජිෆෝම් බෝලයක් කියලා. අපි හිතමු හයිඩ්‍රජන් කියන්නේ ඇහැට පේන රිජිෆෝම් බෝලයක්. අබෑට එක තරම් රිජිෆෝම් බෝලයක්. දුවල පුතාලා සිහිනුවණින් අහගෙන ඉන්න පොඩි අදහසක් තියෙන්නේ. භාජනයක් පිරෙන්න අබෑට දාලා තියෙනවා. රිජිෆෝම් බෝල දාලා තියෙනවා අබෑට තරමේ රිජිෆෝම් බෝල තියෙනවා භාජනයක් පිරෙන්න. මං කවුරු හරි දරුවෙකුට කියනවා මේ භාජනය ගාවට ගිහිල්ලා මට මේකෙන් එක අබෑටයක් අරන් දෙන්න. ඒතර මෙයා මට එකක් අරන් දෙනවා. මං කියනවා මට මේකෙන් දෙකක් අරන් දෙන්න. එයා මට දෙකක් අරන් දෙනවා. මං කියනවා මට මේකෙන් දුසිමක් අරන් දෙන්න. එයා මට මේකෙන් අරන් දෙනවා ගණන් කරලා 12ක්. දුසිමයි. මං කියනවා මට දුසින් 3ක් ඕනේ. එයා මට ගණන් කරලා 12 ගානේ 3 පාරක් අරන් දෙනවා. ඒ කියන්නේ 36ක් අරන් දෙනවා. මං අර රිජිෆෝම් බෝල අබෑට ප්‍රමාණයේ රිජිෆෝම් බෝල තියෙන භාජනයේ ගාවට ගිහලා මම එයාට කියනවා මට මේකෙන් අරන් දෙන්න ශතකයක්. එයා මට අබෑට 100ක් ගණන් කරලා දෙනවා. මං මේ භාජනයේ ගාවට ගිහලා මෙයාට කියනවා මට අරන් දෙන්න ශතක 3ක්. එයා මට අරන් දෙනවා 100 ගානේ 3 පාරක් ගණන් කරලා හෙවත් 300ක් අරන් දෙනවා. දැන් දුවේ පුතේ ඔය විදිහට මෞලයක් ගන්න බැරිද අපිට? අපිට මෞලයක් ගන්න බැරිද දැන්? අපි දුසිමක් ගන්න කිව්වම 12ක් ගණන් කරලා ගත්තා නම් ශතකයක් ගන්න කිව්වම 100ක් ගණන් කරලා ගත්තා නම් පරමාණු අතට අහු වෙනවා කියලා අපි හිතුවොත් එහෙනම් මෞලයක් ගන්න මොකද අපි කරන්නේ? මෞලයක් ගන්න අපි කරන්නේ මෞලයට සංඛ්‍යාවක් තියෙනවනේ 6.0222 1023ක් හෙවත් ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. අන්නේ 6.0222 1023ක් හෙවත් ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් ගණන් කරලා ගත්තොත් අන්න එතන තියෙනවා මෞලයක්. අපි කිව්වොත් එහෙම දුසින් දෙකක් දෙන්න කියලා යා 12 ගානේ දෙපාරක් ගණන් කරලා දෙනවනේ. ශතක 3ක් දෙන්න කිව්වොත් 100 ගානේ 3 පාරක් ගණන් කරලා දෙනවනේ. එහෙනම් අපි කියනවා අර හයිඩ්‍රජන් භාජනයේ ගාවට ගිහිල්ලා දරුවෙකුට මට මේකෙන් මෞල 3ක් ඕනේ කියලා. ඉතින් යා කරන්න ඕනි මේක කරන්න පුළුවන් ද බැරිද කියන කාරණේ වෙනම එකක්. මේක ප්‍රායෝගිකව පරමාණු අතට අහු වෙන්නේ නැහැ. නමුත් පරමාණු අතට අහු වෙනවා කියන සංකල්පේ ඉඳලා අපි කතා කරොත් පරමාණු අතට අහු වෙනවා නම් පරමාණු ගණන් කරන්න පුළුවන් නම් මෞලයක් ගන්න දුසිමක් ගන්න 12ක් ගණන් කරනවා වගේ ශතකයක් ගන්න 100ක් ගණන් කරනවා වගේ මෞලයක් ගන්න 6.0222 1023ක් ගණන් කරගත්තොත් අපි ඒකට කියන්නේ මෞලයක් කියලා. එතකොට අපි 6.0222 1023 වගේ පහක් ගණන් කරගත්තොත් අපි ඒකට කියන්නේ මෞල පහක් කියලා. දුලපතල තේරුම් ගන්න. අපි කඩේකට ගිහලා කියනවා පැන්සල් දුසින් 3ක් දෙන්න.
පැන්සල් දුසින් 3ක් දෙන්න කිව්වොත් මෙයා 12 තුන් පාරක් දෙනවා. අපි කියනවා අපිට ඕනි පොත් දුසින් 5ක්. එයා 12 අපිට 5 වතාවක් දෙනවා. එහෙනම් ඒ වගේ අපිට මවුල 5ක් ඕනි කිව්වොත් ගණන් කරන්න පුළුවන් කියන සංකල්පෙ හිටියොත් අපි අවගාඩ්‍රෝ සංඛ්‍යාව අපි 5 වතාවකට ගණන් කරලා ගන්න ඕනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දුවේ පුතේ පරමාණු ගණන් කරන්න බැරි එකනේ. පරමාණු ගණන් කරන්න බැරි නිසා තමයි මේ ප්‍රශ්නේ අපිට පොඩ්ඩක් හරි පැටලෙන්නේ. දැන් පැන්සල් ගණන් කරන්න පුළුවන්. දුසිමක් නෙමෙයි, ශතකයක් නෙමෙයි, මවුලයක් වුණත් පැන්සල් ගණන් කරන්න පුළුවන්නේ. අතට අහු වෙනවනේ. පරමාණු හැබැයි අතට අහු වෙන්නේ නැහනේ. අණු අතට අහු වෙන්නේ නැහනේ. ඒ නිසානේ මේ මවුලය කියන එක ගණන් කරන්න බැරි. ඒ වගේම මවුලයට එන 6.222 1023 කියන්නේ බොහොම දිග ඉලක්කමක්නේ. ඒතර දිග ඉලක්කමක් නිසා ගණන් කරන්න පුළුවන් වුණත් ප්‍රායෝගිකව සෑහෙන කාලයක් යනවනේ මේක අපිට ගණන් කරගන්න. ඉතින් අන්න ඒ නිසා මවුලය කියන සංකල්පයට අපි සංඛ්‍යාවක් ගන්නවා වගේම මවුලය කියන සංකල්පයට අපිට ස්කන්ධයක් ගන්න පුළුවන්. අපි ඊළඟට උත්සාහ කරන්නේ මෙන්න මේ මවුලයට ගන්න ස්කන්ධය මොකද්ද සහ මේ මවුලයට ගන්න ස්කන්ධයයි මවුලයට ගන්න සංඛ්‍යාවයි අතර සම්බන්ධය කොහොමද අපි පැහැදිලි කරගන්නේ කියන කාරණයට තමයි අපි එන්නේ. අපි පොඩි විරාමයක් අරගෙන ඊට පස්සේ අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක ආචාර්ය සුදත් දේව්ගුආරච්චි මහතා සමග අපි විද්‍යාව ඉගෙන ගනිමු. දුවේ පුතේ අපි මේ කතා කරමින් ඉන්නේ සිත FM ගුරුගෙදර විද්‍යා පාඩම. අද අපි කතා කරගෙන යන්නේ 10 ශ්‍රේණිය 7 වෙනි එකකයේ මූලද්‍රව්‍ය සහ සංයෝග ප්‍රමාණය. අපි විරාමයට කලින් කතා කරේ මවුලය කියන සංකල්පය ගැන. දුරපතලට මතක ඇති මම කිව්වා දුසිමක් කියන්නේ සංඛ්‍යාත්මකව 12යි, ශතකයක් කියන්නේ සංඛ්‍යාත්මකව 100යි, මවුලයක් කියන්නේ සංඛ්‍යාත්මකව 6.222 1023යි. එහෙම නැත්නම් අවගාඩ්‍රෝ සංඛ්‍යාවයි. දැන් මවුලය කියන එක මේ සංඛ්‍යාවෙන් ගන්න බැරි වෙන ප්‍රායෝගික හේතු දෙකක් තියෙනවා. එකක් තමයි පරමාණු ගණන් කරන්න අතට අහු වෙන්නේ නැහැ. දෙක තමයි මේ 6.222 කියන ඉලක්කම ඉතා ලොකු ඉලක්කමක්. මේක ගණන් කරලා සෑහෙන කාලයක් ගණන් කරන්න වෙනවා මේ ප්‍රමාණය ගණන් කරගන්න. එහෙමනම් විද්‍යාඥයන්ට සිද්ධ වෙනවා මවුලය කියන සංකල්පයට වෙන අදහසක් හොයන්න. අන්නේ මවුලය කියන සංකල්පයට අනිත් අදහස් තමයි දැන් මේ කියන්න යන්නේ. දුසිම කියන සංකල්පයට තියෙන්නේ සංඛ්‍යාත්මක අදහසක් විතරයි 12 කියන එක. ශතකය කියන එකට තියෙන්නේ 100 විතරයි. හැබැයි මවුලය කියන එකට 6.222 කියන අවගාඩ්‍රෝ සංඛ්‍යාව කියන සංකල්පය තියෙනවා. ඒ වගේම අපි කලින් කතා කරන්නේ යම් පරමාණුකට තියෙනවා කියලා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක්. දුරපතලට මතක ඇති අපි හයිඩ්‍රජන්ට එකයි කිව්වා, කාබන් 12යි කිව්වා, නයිට්‍රජන් 14යි, ඔක්සිජන් 16යි කිව්වා. යම් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් කිරා ගත්තොත් අන්න එතන තියෙන්නේත් මවුලයක්. දුවේපතේ පටලව ගන්න එපා. මවුලය කොලයක් පෑනක් තියෙනවා නම් දෙපැත්ත රිලි දෙකක් ගහලා වෙන් කර ගන්න පුළුවන්. මවුලේ ඉඳලා රුක් සටහනක් දෙපැත්තට අඳින්න පුළුවන්. මවුලයට තියෙනවා සංඛ්‍යාත්මක අදහසක් සහ ස්කන්ධමය අදහසක්. මවුලේ තියෙන සංඛ්‍යාත්මක අදහස තමයි මවුලයක් කියන්නේ අංශු 6.222 හෙවත් අවගාඩ්‍රෝ නියතයක්. සංඛ්‍යාත්මක අදහසක් තමයි පරමාණුවක් සම්බන්ධයෙන් නම් යම් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තාම එතන තියෙන මවුලයක්. යම් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තාම එතන තියෙන මවුලයක්. අපි යමු අර හයිඩ්‍රජන් උදාහරණයටම. හයිඩ්‍රජන් පරමාණුවක් අපි සමාන කරගමු අබෑටයක විතර රිජිෆෝම් බෝලයකට. අපි හිතමු ළමයෙක් මං එතෙන්ට එක්කන් ගිහලා මම ළමයෙකුට කියනවා මට මේකෙන් එක පරමාණුවක් අරන් දෙන්න. එයා මට එක රිජිෆෝම් බෝලයක් අරන් දෙනවා. මං එයාට කියනවා පරමාණු දෙකක් අරන් දෙන්න. එයා මට රිජිෆෝම් බෝල දෙකක් අරන් දෙනවා. මං එයාට කියනවා මට පරමාණු දුසිමක් අරන් දෙන්න. එයා මට රිජිෆෝම් බෝල 12ක් අරන් දෙනවා. මං කියනවා මට දුසිම් 3ක් අරන් දෙන්න. එයා මට 12 තුන් පාරක් අරන් දෙනවා. මං කියනවා මට ශතකයක් අරන් දෙන්න. එයා මට 100ක් අරන් දෙනවා.
මං කියනවා මට ශතක දෙකක් අරන් දෙන්න. එයා මට 100ව දෙකක් ගණන් කරලා දෙනවා. මං එයාට කියනවා මට මවුලයක් අරන් දෙන්න. ගණන් කරන්න පුළුවන් නම් එයා ඍජු ෆෝම් වල ගණන් කරන්න ඕනි 6.022 වැඩි කිරීම 10/23 වෙනි ප්‍රමාණයක්. එහෙම නැත්නම් මං එයාට කියනවා ඔය ගණන් කරන්නේ කරදරයිනේ පුතේ. ඔයා මට මවුලයක් කිරලා දෙන්න. අන්න එයා කිරා ගන්න ඕනි හයිඩ්‍රජන් ග්‍රෑම් එකක් ඉතා නිවැරදිව. හයිඩ්‍රජන් ග්‍රෑම් එකක් ඉතා නිවැරදිව කිරා ගත්තොත් එතන තියෙනවා මවුලයක්. මේ කිරාගත්ත ප්‍රමාණයේ ඍජු ෆෝම් බෝල ටික මේ අයින් කර ගණන් කරලා බැලුවොත් එතන තියෙනවා 6.0222 දුවේ පුතේ මෙන්න මේ සම්බන්ධතාවය හදාගන්න. හයිඩ්‍රජන් පරමාණු මවුලයක් ගණන් කරලා ගත්තොත් එතන තියෙන්නේ ඍජු ෆෝම් බෝල 6.0222 කිරලා ගත්තොත් තියෙන ග්‍රෑම් එකක්. අර ගණන් කරලා ගත්ත 6.022 කිරලා බැලුවොත් එතන තියෙන උනි ග්‍රෑම් එකක්. අර කිරලා ගත්ත ග්‍රෑම් එක ගණන් කරලා බැලුවොත් එතන තියෙන්න ඕනි 6.022 ගුණ කිරීම 10/23. අන්න මවුලය කියන සංකල්පයට එන සංඛ්‍යාත්මකගයත් ස්කන්ධමයගයත් ඒ දෙක අතර තියෙන සම්බන්ධය. අපි තව උදාහරණ කීපයක් අරන් බලමු. තව පරමාණුවක් අපි ගමු කාබන්. කාබන් පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. අපි හිතමු කාබන් පරමාණුවක් ගම්මිරිස් ඇටයක විතර ඍජු ෆෝම් බෝලයක් කියලා කළු පාට. අපි එහෙම ආකෘතියක් හිතාගමු. කාබන් පරමාණුවක් සමානයි ගම්මිරිස් ඇටයක් විතර වෙච්ච ඍජු ෆෝම් බෝලයක්. එතකොට මම භාජනයක තියෙනවා ගම්මිරිස් ඇට විතර වෙච්ච ඍජු ෆෝම් බෝල පුරවලා. මම දරුවෙකුට කියනවා මට මේකෙන් එක පරමාණුවක් අරන් දෙන්න. එතකොට එයා මට එක ඍජු ෆෝම් බෝලයක් අරන් දෙනවා. මං කියනවා මට පරමාණු දෙකක් අරන් දෙන්න. එයා මට ඍජු ෆෝම් බෝල දෙකක් අරන් දෙනවා. මං එයාට කියනවා මට පරමාණු දුසිමක් අරන් දෙන්න. එයා මට ඍජු ෆෝම් බෝල 12ක් ගණන් කරලා දෙනවා. මං කියනවා මට දුසින් 3ක් ඕනි කියලා. එයා මට 12 තුන් පාරක් ගණන් කරලා දෙනවා. මං කියනවා මට මේකෙන් පරමාණු ශතකයක් අරන් දෙන්න. එයා මට මේ ගම්මිරිස් ඇටයක් විතර වෙච්ච කළු පාට ඍජු ෆෝම් බෝල 100ක් අරන් දෙනවා. මං කියනවා මට ශතක 5ක් ඕනි කියලා. එයා මට ඍජු ෆෝම් බෝල 100ව 5ක් ගණන් කරලා දෙනවා. මං කියනවා මට දුසිමක් ඕනි කියලා. එයා මට මේ ඍජු ෆෝම් බෝල 6.022 10/23 ගණන් කරලා දෙනවා. මං කියනවා මට කිරලත් මවුලයක් දෙන්න. එයා මට කිරලා දෙන්න ඕනි ග්‍රෑම් 12ක්. ඇයි? කාබන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12 නිසා එයා මට ග්‍රෑම් 12ක් කිරලා දෙන්න ඕනි. දුවේ පුතේ එතකොට අර කලින් ගණන් කරානේ ගම්මිරිස් ඇටතර ඍජු ෆෝම් බෝල 6.022 10/23. අන්නේ ටික කිරලා බැලුවොත් ගණන් කරපු ටික කිරලා බැලුවොත් එතන තියෙන ඕනේ ග්‍රෑම් 12ක්. මං කියවනේ මට කිරලා ග්‍රෑම් 12ක් ගන්න කියලා. ඒ ග්‍රෑම් 12ක් කිරපු එකේ තියෙන කාබන් පරමාණු ගණන් කරලා බැලුවොත් එතන තියෙන්න ඕනේ 6.022 10/23. දරුවනේ ඔන්න ඔය සම්බන්ධය ඔළුවේ හදාගන්න. දුසිම ගන්න පුළුවන් ගණන් කරලා විතරයි 12ක්. ශතකය ගන්න පුළුවන් ගණන් කරලා විතරයි 100ක්. හැබැයි මවුලය ගණන් කරලා ගන්නත් පුළුවන් කිරලා ගන්නත් පුළුවන්. ගණන් කරලා ගන්නවා නම් දුසිම 12ක් වගේ ශතකයේ 100ක් වගේ මොන පරමාණුවෙන් මවුලයක් ගණන් කළත් ගණන් කරන්න ඕනි 6.022 ගුණ කිරීම 10/23 වෙනි බලය. පැන්සල් දුසිමක් ගද්දි ගණන් කරලා ගන්නවා මිසක් කිරලා ගන්න බෑ. හැබැයි පරමාණු දුසිමක් කිරලා ගන්නත් පුළුවන් ගණන් කරලා ගන්නත් පුළුවන්. ලේසි වැඩේ කිරලා ගන්න එක. මොකද ගණන් කරන්න බැරි හේතු දෙකක් මං කිව්වා. එකක් පරමාණු අතට අහුවෙන්නේ ඇහැට පේන්නේ. ඒ වගේම එහෙම අහුණා වුණත් පෙවුණා වුණත් ගණන් කරන්න ගියාම මවුලයට එන ඉලක්කම 12 වගේ 100 වගේ පුංචි අගයක් නෙමේ 6.022 10/22ක් 6.022 10/23ක්. ඒ කියන්නේ 6022යි 0.20ක්. 6.022 10/23ක් කියන්නේ 6022ට 0.20ක් වෙන ඉලක්කමක් තමයි මවුලේ කියන්නේ. ඒතර ප්‍රායෝගිකව 6022යි 0.20ක් වෙනකන් ගණන් කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයිනේ. අන්න ඒ නිසා මවුලය ගන්න තියෙන ලේසි සංකල්පය තමයි යම් පරමාණුවක නැත්නම් යම් අණුවක ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් අරගත්තොත් එතන මවුලය. අපි අණුවක් සම්බන්ධයෙන් හිතමු.
අපි තුමු ජලය කියන්නේ H2O. පුතාලා චිත්‍රයක් මවා ගන්න ඍජු ෆෝම් බෝල වලින් ජලාණු හදලා තියෙනවා භාජනයක කියලා. ඍජු ෆෝම් බෝල වලින් ජලාණු හදලා තියෙනවා භාජනයක. ඔක්සිජන් පරමාණුවකට හයිඩ්‍රජන් දෙක ගානේ අලවලා තියෙනවා. ඔක්සිජන් ටිකක් ලොකු ඍජු ෆෝම් බෝලයක් හිතන්නකො මුම් බීජයක් විතර කියලා. මුම් ඇටයක විතර ඍජු ෆෝම් බෝලයකට අබෑට වගේ ඍජු ෆෝම් බෝල දෙකක් අලවලා තමයි ජලාණු හදලා තියෙන්නේ. දැන් මෙහෙම හදපු ජලාණු තියෙනවා භාජනයක් පිරෙන්න. කොහොමද හදලා තියෙන්නේ? මුම් බීජයක් තරම් වෙච්ච ඍජු ෆෝම් බෝලයකට අබ බීජ තරම් වෙච්ච ඍජු ෆෝම් බෝල දෙකක් අලවලා මම මුම් බීජය සමාන කරගන්නවා ඔක්සිජන් වලට, අබ බීජය සමාන කරගන්නවා හයිඩ්‍රජන් වලට. දැන් ජලාණු පුරවලා තියෙනවා භාජනයක. මම අර වගේම දරුවෙකුට කියනවා මට මේකෙන් එක අණුවක් ඕනේ. දැන් මේක අණුවක් නෙද ඔය පුතේ. ඔක්සිජන්ට හයිඩ්‍රජන් දෙකක් ඇලෙව්වහම මේක අණුවක්. මම දරුවෙකුට කියනවා මට මේකෙන් ජල අණුවක් අරන් දෙන්න. එයා මට එක පොකුරක් එක අණුවක් අරන් දෙනවා. මම කියනවා මට මේකෙන් අණු 5ක් අරන් දෙන්න. එයා මට පොකුරු 5ක් අරන් දෙනවා. මම කියනවා මට මේකෙන් අරන් දෙන්නකෝ අණු 20ක්. එතකොට එයා මට අරන් දෙනවා අර වගේ පොකුරු 12ක්. මං කියනවා මට අරන් දෙන්නකෝ 3ක් අර වගේ පොකුරු කියලා මං කියන්නේ ඔක්සිජන් හයිඩ්‍රජන් දෙක ගානේ අලෝ පොකුරු. මං කියනවා මට 3ක් අරන් දෙන්න. එයා මට 12 තුන් පාරක් අරන් දෙනවා. මං කියනවා මට ශතකයක් අරන් දෙන්න. එයා මට අර අලෝපු පොකුරු 100ක් අරන් දෙනවා. මං කියනවා ශතක 5ක් අරන් දෙන්න. 100 5ක් අරන් දෙනවා. මං කියනවා මට ජලාණු මවුලයක් අරන් දෙන්න. අපි හිතමු ගණන් කරන්න පුළුවන් කියලා. අර පොකුරු වලින් 6.02 10 23ක් ගණන් කරලා දෙනවා. මං කියනවා මට මවුල 3ක් අරන් දෙන්න. අර වගේ 3 පාරක් ගණන් කරලා දෙනවා. මං කියනවා මට මවුලයක් කිරලා දෙන්න. දුවේ පුතේ ජලාණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය අපි ඉස්සෙල්ලා කිව්වා 18යි කියලා. කොහොමද 18 ආවේ? හයිඩ්‍රජන් 1යි, හයිඩ්‍රජන් ඒවා දෙකක් 2යි, ඔක්සිජන් 16 එකතු කරාම 18යි. අර භාජනයේ ගාවට තරාදියක් කරන් ගිහිල්ලා ඊටා නිවැරදිව ග්‍රෑම් 18ක් කිරා ගත්තොත් එතන තියෙන මවුලයක්. මවුල දෙකක් ගන්න කිව්වොත් ග්‍රෑම් 18 ඒවා දෙකක් කිරා ගන්න වෙනවා. මවුල 3ක් ගන්න කිව්වොත් ග්‍රෑම් 18 ඒවා 3ක් කිරන්න වෙනවා. ඒ වගේම ගණන් කරලා ගන්නවා නම් අවගාඩ්‍රෝ සංඛ්‍යාව 3 පාරක් ගණන් කරලා ගත්තොත් මවුල 3ක් වෙනවා. අවගාඩ්‍රෝ සංඛ්‍යාව එක පාරක් ගණන් කරලා ගත්තොත් මවුලයයිනේ. අන්නේ ගණන් කරපු එක කිරලා බැලුවොත් ජලය සම්බන්ධයෙන් එන්නේ ග්‍රෑම් 16යි. ඒ කිරාගත්ත ග්‍රෑම් 16 ගණන් කළ බැලුවොත් එන්නේ එතන 6.02 මං හිතනවා දුවල පුතාලට අවගාඩ්‍රෝ නියතය මවුලය සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලැබුණා. අපි අවසාන වශයෙන් පුංචි විරාමයක් අරන් කතා කරනවා මෞලික ස්කන්ධය කියන්නේ මොකක්ද කියන කාරණේ ගැන. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක ආචාර්ය සුදත් දේව්ගුආරච්චි මහතා සමග අපි විද්‍යාව ඉගෙන ගනිමු. දුවේ පුතේ අපි මේ මුණ ගැහෙන්නේ සිත FM ගුරුගෙදර විද්‍යා පාඩමෙන්. අද අපි කතා කරමින් ඉන්නේ 10 ශ්‍රේණිය 7 වෙනි එකකය මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණය කියන රසායන විද්‍යා පාඩම. අපි මේ පාඩමේ මුලින්ම කතා කරා ස්කන්ධ ඒකකය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අපි කතා කරා පරමාණු වල අණු වල ස්කන්ධය මනිනකොට ඊට ගැළපෙන ස්කන්ධ ඒකකයක් තෝරා ගන්න ඕනි කියලා. ඒ අනුව අපි කිව්වා තෝරගත් ස්කන්ධ ඒකකය පරමාණුක ස්කන්ධ ඒකකය. ඒකෙදි මුලින්ම ගත්තේ හයිඩ්‍රජන් පරමාණුව. හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධ එකයි කියලා අරගෙන අනෙක් පරමාණු ඒ වගේ කී ගුණයක්ද කියලා බලපු එක. ඊට පස්සේ කාලයක් ගත්තේ කාබන් 12 කියන සමස්ථානික පරමාණුව 12කට බෙදලා ඒකෙන් එක කොටසක් අරගෙන අනෙක් පරමාණු ඒ වගේ කී ගුණයක්ද කියලා බලන එක. ඒ අනුව යම් පරමාණුවක ස්කන්ධය කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධේ 12න් එක වගේ කී ගුණයක්ද කියන එකට අපි කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. යම් අණුවක ස්කන්ධය කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධේ 12න් එක වගේ කී ගුණයක්ද කියන එකට අපි කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. ඊට පස්සේ අපි කතා කරා මෞලය සහ අවගාඩ්‍රෝ නියතිය කියන සංකල්පය ගැන. අපි කිව්වා මෞලයට තියෙනවා අදහස් දෙකක්, සංකල්ප දෙකක්. එකක් තමයි මෞලයට තියෙන්නේ සංඛ්‍යාවක්, අනිත් එක මෞලයට තියෙන්නේ ස්කන්ධයක්. මෞලයට තියෙන සංඛ්‍යාව දුසිමට තියෙන සංඛ්‍යාව වගේමයි. දුසිම 12යි, ශතකයේ 100යි. මෞලය කියන්නේ 6.02 10 23යි. ඒ මෞලයට තියෙන සංඛ්‍යාව.
මෞලයට තියෙන ස්කන්ධය තමයි යම් පරමාණුවක නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් නැත්නම් යම් අණුවක නම් සාපේක්ෂ අණුක ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තාම අපි ඒකට කියන්නේ මෞලය. දුවේ පුතේ අපි දන්නවා කාබන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. කාබන්ගේ මෞලයක ස්කන්ධය ඇහුවොත් ග්‍රෑම් 12යි. මෞලික ස්කන්ධයත් එක්ක තව වචනයක් අපිට තියෙනවා මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය ඇහුවොත් ග්‍රෑම් 12යි. මෞලික ස්කන්ධය ඇහුවොත් අපි කියන්නේ මෞලයට ග්‍රෑම් 12යි. ඇත්තටම මෞලික ස්කන්ධය ගන්නෙ මෞලයට කිලෝග්‍රෑම් වලින්. මොකද ස්කන්ධය මනින සම්මත ඒකකයේ කිලෝග්‍රෑම්නේ. ද්‍රව්‍ය ප්‍රමාණය මනින සම්මත ඒකකයේ මෞලනේ. එහෙනම් මෞලික ස්කන්ධය ගන්නෙ මෞලයට කිලෝග්‍රෑම් වලින්. අපි නමුත් භාවිතයේදී මෞලයට ග්‍රෑම් වලින් ගන්නවා. අපි ගමු තව උදාහරණයක්. හයිඩ්‍රජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණුවක් කාබන් පරමාණුක ස්කන්ධයෙන් 12න් එක වගේ එක ගුණයක්. හයිඩ්‍රජන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. ඒ කියන්නේ හයිඩ්‍රජන් මෞලයක ස්කන්ධය ග්‍රෑම් 1යි. හයිඩ්‍රජන්ගේ මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 1යි. ඒක ලියන්නේ ග්‍රෑම් MOL ඍණ 1. ඇත්තටම නම් කිලෝග්‍රෑම් MOL ඍණ 1. එහෙම වුණොත් 1 1000න් බෙදලා ඒ කියන්නේ 0.0.1 කිලෝග්‍රෑම් මෞලයට. දැන් කාබන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. ඒ නිසා කාබන්ගේ මෞලික ස්කන්ධය ග්‍රෑම් 12යි. කාබන්ගේ මෞලික ස්කන්ධය 12යි ග්‍රෑම් මෞලයට. ඒ කියන්නේ 12යි සිම්පල් G MOL ඍණ 1. ඒක කිලෝග්‍රෑම් වලින් තමයි සම්මතව කියන්නේ. එහෙම වුණොත් මේ 12 1000න් බෙදන්න ඕනි. එතකොට එන්නේ 0.0.12 කිලෝග්‍රෑම් MOL ඍණ 1. 0.0.12 කිලෝග්‍රෑම් මෞලයට. ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. ඒ කියන්නේ ඔක්සිජන් පරමාණුක ස්කන්ධය කාබන් 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එක වගේ 16 ගුණයක්. ඒතර ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16 නිසා ඔක්සිජන් පරමාණු මෞලික ස්කන්ධය ඔක්සිජන් මෞලික ස්කන්ධය ග්‍රෑම් 16යි. ඔක්සිජන් මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 16යි. නැත්තම් මෞලයට කිලෝග්‍රෑම් 0.0.16යි. ඔය විදිහටම ජල අණුවක් සම්බන්ධයෙන් අපිට කියන්න පුළුවන් ජල අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය 18යි. එහෙනම් ජල අණු මෞලික ස්කන්ධය ග්‍රෑම් 18යි. ඒ අණුව ජලයේ මෞලික ස්කන්ධය 18යි ග්‍රෑම් මෞලයට. මම හිතනවා දොළ පුතාලට අද දවසේ අපි කතා කරපු 10 ශ්‍රේණි 7 වෙනි එකකේ මූලද්‍රව්‍ය හා සංයෝගයේ ප්‍රමාණය කියන පාඩම ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා දොළ පුතාලට පුළුවන් සිතේ FM 88.8 Facebook page එකට ගිහිල්ලා මේ අද දවසේ පාඩම නැවත බලන්න. ඒ බලනකොට කීපවතාවක් හරි බලලා මේ පාඩම නැවත මතක් කරගන්න. එහෙමනම් අපි අද දවසේ මේ වැඩසටහනෙන් සමුගන්නවා. එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ